හරි. හරි. එහෙනම් ළමයි බලාගන්න ගිය සතිය අපිට මේ ටික හරියට කතා කරන්න බැරි වුණා. මගේ Zoom එක ප්‍රශ්නයක් වෙලා ඕගොල්ලෝ දකින්න ඇති එකපාරට ලීව් වෙනවා ආයි එනවා. මේ ප්‍රශ්නයක් වුණා. හරි. දැන් අපි කතා කරමු. වදන් සැකසීම. ඔන්න 6 වෙනි පාඩම එකේ ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් මම ඒවලදී තව එකක් එවන්න තියෙනවා කිව්වා. වදන් සැකසීම යනු කුමක්ද? වදන් සැකසීම මෘදුකාංගයක වාසි ලේඛනයක් නිර්මාණය කිරීම, හැඩ සව්වේ ක්‍රම, ලේඛනයේ චිත්‍ර හැඩතල සහ වගු එකතු කිරීම, ගොනු තැන්පත් කිරීම සහ විවෘත කිරීම, තැපැල් මුසුව කියන්නේ මේල් මර්ජ්, ලේඛන මුද්‍රණය කිරීම, කෙටිමන් යතුරු. කියන්නේ ෂෝට්කට්. මේ ටික අපි කතා කරමු. කතා කරලා ඉවරලා අපි මේකට අදාළ ප්‍රැක්ටිකල් වීඩියෝ එක බලමු. හරි. මෙවර පාසලේ කලා උළෙල ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම යුතු බව විදුහල්පතිතුමා විසින් ඔබ සැමට දැනුම් දෙන ලදියයි සිතන්න. මේ කියලා තියෙන්නේ මොකද්ද? කලා උළෙලක් සඳහා බලන්න ආරාධනා පත්‍රයක් නිර්මාණය කරන්න, දෙමෝපියන් දැනුවත් කිරීමට ලිපියක් සකස් කරන්න, සාතික පත්‍රයක් සකස් කරන්න. එතකොට අපි දන්නවා මේ ඔක්කොටම මොනවා හරි වදන් සැකසුම් ක්‍රමයක් භාවිතා කරන්න ඕනේ. හරි. ඔන්න බලන්න මේකේ ඔන්න කතාවේ තියෙනවා ආදී ලිපි ලේඛන සකස් කිරීමට අවශ්‍ය ඇත. ඒවා මනා නිමාවකින් සමන් විය යුතුය. එසේම මුද්‍රණය කළ යුතුය. අවශ්‍ය ලේඛන කටයුතු සටහන් කරගත් ඔබ එය යොදාගත යුතු මාධ්‍ය පිළිබඳ අදහස් විමසයි. හරි. ඔන්න බලන්න. මේ ආරාධනා පත්‍රය අපි අත්තකුරෙන් ලියමු. ඔන්න දැන් මේ ප්‍රශ්නේ නම් මොකද්ද? අත්තකුරෙන් ලියන්න කිව්වොත් මොකද වෙන්නේ? එක සමාන අත්තකුරු ලියන්න බෑ. එක්කෙනෙක් ලිව්වත් ඒක ලියෙන්නේ නැහැ. අනිත් එක ඔන්න බලන්න. එකම හැඩේ අකුරු ලැබෙන්නේ නැහැ. අපි පුස්තකාලයේ ඇති යතුරු ලියන යොදාගනිමු. ඔන්න තව කෙනෙක් කියන. ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? පින්තූර යොදා ගන්න බෑ. තවත් වටේට බෝඩරයක් යොදා ගන්න බෑ. ওই වගේ දේවල් එනවා දැන්. මේ කම්පියුටරෙන් කරන දේවල් අපිට අනිත් ඒවායින් කරන්න බෑ. ඒ තරම් පිළිවෙලට ලස්සනට පැහැදිලිව. එතකොට මෙවැනි දේ කරන්න බැහැනේ. මේ සඳහා සුදුසු ක්‍රමයේ යොදාගත යුතු ඇත. මෙසේ එදිනදා ජීවිතයේදී විවිධ කාර්යයන් සඳහා ලිපි ලේඛන බහුලව යොදා ගන්න ලබන අතර ඒවා විවිධ ආකාරයෙන් සකස් කර ගැනීම වදන් සැකසීම නම් මේ. ඔන්න වදන් සැකසීම කියන්නේ මොකද්ද? එදිනදා ජීවිතයේදී විවිධ ලිපි ලේඛන බහුලව යොදා ගැනීම අතර ඒවා විවිධ ආකාරයෙන් සකස් කිරීමට වදන් සැකසීම යොදා ගන්නවා. ඒක තමයි වදන් සැකසීම කියලා කියන්නේ. පෑනක් පැන්සලක් උපයෝගී කර ගනිමින් ලිපි ලේඛන සකස් කිරීමේදී අපිට අත්විඳින්නට සිදුවන ගැටලු මගහරවා ගැනීමට පහසු කලකදී යතුරු ලියන යොදා ගන්නා ලදී. දෑතින් සකස් වූ ලිපි ලේඛන වලට වඩා පැහැදිලි බවක් එමගින් දක්නට ලැබුණා මොකද? ලිපි ලේඛන විචිත්‍රවත් ලෙස හැඩ ඉසව් ගැනීම, තැන්පත් කර තබා ගැනීම, අවශ්‍ය ප්‍රමාණය මුද්‍රණය කර ගැනීම ඇතුළු විවිධ ක්‍රියා යතුරු ලියනයේ මගින් කළ නොහැකිය. තාක්ෂණයේදී දියුණුවට සමගම අපට දායාද වූ පරිගණකයේ ඒ සඳහා වඩාත් යෝග්‍ය උපකරණයක් බව අප කවුරුත් පාහේ මේ වන විට වටහාගෙන ඇත. එමගින් වදන් සැකසීමේදී වදන් සැකසුම් මෘදුකාංගයක් යොදාගත හැකි. මේ මෘදුකාංගයේ මගින් ඔන්න වදන් සැකසීමේ මෘදුකාංගයේ මගින් තියෙන දේවල් ටික. ඒ කියන්නේ ලැබෙන මාසිනේ ලේඛන සකස් කිරීම සහ සංස්කරණය කිරීම, creating and editing, පින්තූර වැනි වස්තුන් එකතු කිරීම, insert objects, සුරකීම හා විවෘත කිරීම, saving and retrieving, පෙර දසුන බලා ගැනීම සහ මුද්‍රණය කිරීම, print preview and printing, අක්ෂර වින්‍යාසයේ ව්‍යාකරණ දෝෂ සෙවීම සහ නිවැරදි කිරීම, spelling and grammar check, වදන් සෙවුම් සහ වෙනත් වචන වෙනුවට ප්‍රතිස්ථාපනය කිරීම. ඒ කියන්නේ වදන් සෙවුම් වචන හොයනවා, ෆයින්ඩ් කරනවා, ෆයින්ඩ් වෙනත් වචන ඒ වෙනුවට ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ රීප්ලේස් කරනවා. වචනයක් හොයලා ඒ වචන වෙනුවට තව වචනයක් රීප්ලේස් කරලා දානවා. ෆයින්ඩ් ඇන්ඩ් රීප්ලේස්. තැපැල් මුසුව, මේල් මර්ජ්. තැපැල් මුසුව කිව්වා මේල් මර්ජ් කියනවා. මේල් මර්ජ් එක පුතේ පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාට එකම ලියුමක් ඇඩ්‍රස් කිහිපයකට යවන්න. එකම සර්ටිෆිකේට් එකක් කීප දෙනෙක්ගේ නම් වලින් ටයිප් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් වලට අපිට මේල් මර්ජ් පාවිච්චි කරන්න පුළුවන්. එවැනි පහසුකම් රැසක්ද සපයා ඇත. ඔන්න නාලි.
වදන් සැකසුම් මුදුකාංග ප්‍රචලිත වදන් සැකසුම් මුදුකාංග කිහිපයක් ඇති නමුත් සමහරක් මුදුකාංග මුදල් ගෙවා ලබාගත යුතුය. ඒ කියන්නේ සල්ලි ගෙවලා ගන්න ඕනේ ෆ්‍රී දෙන්නේ නැහැ ට්‍රයල් ඒවා නෙමෙයි. ඔබගේ පහසුව සඳහා නිදහස් මුදුකාංග free and open source software FOSS අන්තර්ජාලයෙන් බාගත හැකි. ඒ කියන්නේ අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ලු. වදන් සැකසුම් මුදුකාංග කිහිපයක් පහතින් දක්වා ඇති අතර වෙබ් අඩවියකට පිවිසීමෙන් බලන්න. වෙබ් අඩවියකට පිවිසීමෙන් මෙම මුදුකාංග පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකිය. ඔන්න තියෙනවා පල්ලෙහා මුදුකාංගයේ නම නිෂ්පාදන ආයතනය. මේක ටිකක් වැදගත් කාරණාවක්. විභාගයට මුදුකාංගයේ නම අහන්න පුළුවන් නිෂ්පාදන ආයතනය ගැන අහන්නත් පුළුවන්. මේක පාඩම් කරලා තියාගන්න ඕන වැඩි හොඳයි. ABI word Source Gear Corporation. ඔන්න ABI word කියන මුදුකාංගයේ නිර්මාණය කරන ආයතනය, නිෂ්පාදනය කරන ආයතනය. Fame Maker Adobe System Incorporated. iWork Pages i කියලා ගෑවුණු ගමන් ඉතින් Apple තමයි අහන්න දෙයක් නැහැ. Kingsoft Office Writer Kingsoft Office කියන එක තමයි Kingsoft කියන එක තමයි ආයතනයේ නම. LibreOffice Writer the document foundation of open source document foundation. LIX the LIX project. Microsoft Office Word Microsoft Corporation Microsoft Samagama open source writer. මේක මොකද්ද? Apache Software Foundation open sourced right නැත්නම් open source software. Word Perfect Corel කියන එක Corel Draw වල තියෙන graphic design කරන්න ගන්න Corel Draw අන්න ඒක Corel කියන සමාගමේ. ඔබගේ පරිගණකයේ ස්ථාපිත වදන් සැකසීමේ මුදුකාංගයක් නොමැති විට අන්තර්ජාලයේ භාවිතා කිරීමෙන්ද ඔබගේ ලේඛන නිර්මාණය කරගත හැකිය. මේ සඳහා ඔබට cloud computing භාවිතා කිරීමෙන් ඔබගේ ලේඛන නිර්මාණය කරගත හැකිය. එමගින් ඔබට වාසි රසක් අත්වේ. cloud computing ගැන කතා කරන්නේ. ඔබගේ පරිගණකයේ වදන් සැකසුම් මුදුකාංගයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවීම. කියන්නේ cloud computing පාවිච්චි කරනවා නම් එහෙම එකක් ඕනේ නැහැලු software දාගන්න. ඒ සඳහා පරිගණකයේ මතකයේ hard disk එකේ ඉඩක් වෙන් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැලු. ඒ කියන්නේ hard disk එකට අපි save කරන්නේ නැහැ. කියන්නේ hard disk එකේ අපිට ධාරිතාවය අවශ්‍ය වෙන්නේ නැහැ. hard disk එකේ capacity එක තියෙනවා. නමුත් ඒක අපිට වැඩිපුර use වෙන්න ඕනේ නැහැ. use වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඔබගේ ලේඛනයේ සුරකීම හා අන්තර්ජාලයේ ඔබ වෙනුවෙන් ඉඩ පහසුකම් ලැබීම. කියන්නේ ඔයාගේ ડોකියුමන්ට් එක සේෆ් තියාගන්න ඉන්ටර්නෙට් එකෙන් ඔයාට වාසියක් දෙනවලු chance එකක් සහ ඒ සඳහා ඉඩ පහසුකම් ඒගොල්ලෝ සපයලා දෙනවලු. අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම පරිගණකයකින් ඔබගේ ලේඛනයේ විවෘත කිරීම මෙන්ම සංස්කරණය කිරීම ඇති. කියන්නේ ඉන්ටර්නෙට් තියෙනවා නම් ඔයා පාවිච්චි කරන මොනියම් හෝ පරිගණකයක් අන්තර්ජාලය හා සම්බන්ධ කරගෙන ඔයාට පුළුවන් නම් එතකොට කියනවා ඒ ලේඛන ඕන ආකාරයෙන් ඔයාට සංස්කරණය කරන්න පුළුවන් විවෘත කරන්න පුළුවන්. ඔන්න උදාහරණ ටිකක් තියෙනවා මේ cloud computing වලට නේ. Google Doc Office 365 Word එක. එතකොට Microsoft OneDrive Word ඔන්න ඔය ටික. මීට අමතරව වර්තමානයේදී ඉහළ තාක්ෂණයේ යොදාගෙන නිපදවා ඇති ජංගම දුරකථන ස්මාර්ට්ෆෝන්ස් සහ තල පරිගණක ටැබ්ලට් PC වදන් සැකසීම සඳහා යොදා ගන්නා අතර ඒ සඳහා විශේෂිත වූ වදන් සැකසීමේ මුදුකාංගයක් යොදා ගනු ලබයි. ඉන් සමහරක් නම් මේ කියන්නේ මොකද? ස්මාර්ට්ෆෝන් වලටයි ටැබ්ලට් PC වලටයි විශේෂිත වූ වදන් සැකසීමේ මුදුකාංග යොදා ගන්නවලු. ඒ මුදුකාංග ටික තමයි පල්ලෙහා කියලා තියෙන්නේ. Document to go. අනිත් එක Google Docs, Kingsoft Office, Polarize
office ආදී වේ. ඔබගේ අවශ්‍යතාවයට අනුව ලිපි ලේඛන සකස් කර ගැනීම සඳහා පරිගණකයේ ආශ්‍රිතව වදන් සැකසුම් මෘදුකාංග ප්‍රයෝජනයට ගැනෙන ආකාරය ඉගෙන ගනිමු. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටරේ ඔයාගේ අවශ්‍යතාවයන් වලට අනුව ලිපි ලේඛන ලියුම් ටයිප් කරගන්න මේ වගේ දේවල් නිර්මාණය කර ගැනීමට පරිගණකයේ ආශ්‍රිතව වදන් සැකසීමේ මෘදුකාංග ප්‍රයෝජනයට අරගෙන ඒ වයින් වැඩ කරගන්න හැටි තමයි දැන් කතා කරන්න යන්නේ. අද බහුල වශයෙන් යොදාගෙන වදන් සැකසුම් මෘදුකාංග දෙකක් වදන් සැකසීමේදී යොදා ගන්නා ආකාරය මෙම ඒකකයේදී විස්තර කරනු ලබන අතර වෙනත් බොහෝ මෘදුකාංග වලට පොදු මාතෘකා කිහිපයක් සහ මෙවලම් කිහිපයක් මේදී සාකච්ඡා කරනු ලැබේ. වදන් සැකසීමේ මෘදුකාංගයට පිවිසීම යන විදිහ ගැනයි මේ කියලා තියෙන්නේ. මේදී Microsoft පාදක කරගෙන පාඩම් මාලාව ඉදිරිපත් කර ඇත. Microsoft 2010 Start all programs, Microsoft Office, Microsoft Office Word 2010. දැන් මේක වැඩක් නෑ මම ඔයාලට වීඩියෝ එක දෙන්නේ 2019. මේ අදාළ දේවල් ඔක්කොම එකේ කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මම ඕනනම් ආයි මෙන්න මේ open කරපු එකම open කරලා පෙන්නන්නම්. window key එක press කළා word කියලා type කළා. word app කියලා එනවා. මේක click කළාම open වෙනවා word එක. Word 2019 නැත්නම් Word Office 2019 මේකේ blank document කියන මේකයි ගන්න. මේක එකපාරක් click කරනවා. click කළාම ඔන්න එනවා මේක ඔයගොල්ලෝ දන්නවා මේ minimize restore down නැත්නම් මේක මේ විදිහට තියෙදි maximize මේ කතිරේ අතුපාඩි පෙන්නන එක close. එතකොට පුතේ මෙන්න මෙතන මේ පල්ලෙහාට ගන්න ස්ක්‍රෝල් බාර් එක මේ ડોකියුමන්ට් එක උඩට පල්ලෙහාට කරලා බලන්න පුළුවන්. මෙතන zoom එක ડોකියුමන්ට් එක අඩු වැඩි කරලා බලන්න පුළුවන් zoom කරලා බලන්න පුළුවන්. දැන් මේකේ මම වචනයක් ගන්න ඡේදයක් ගන්නම් equal LORE M open bracket close bracket. යොන්න දැන් පොඩි වචන සෙට් එකක් ඡේදයක් ගන්න. මේ අපිට මේකෙන් zoom කර කර බලන්න පුළුවන්. zoom එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ මෙතන තියෙනවා view. document එක view වෙන ආකාරයනේ. එක එක views තියෙනවා. මේ පළවෙනි view එක මොකද්ද? reading mode. දෙවෙනි එක මොකද්ද? print layout. තුන්වෙනි එක මොකද්ද? web layout. ඔන්න ඔය විදිහට layout තුනක් තියෙනවා. ඊට පස්සේ මෙතන pages headings result ඔය විදිහට පෙන්වනවා. දැන් මේකේ pages පෙන්වන්නේ මම මෙතන දැන් මේ view එක මාරු කර ගන්නවා මම print layout එකට ගන්න ඕන නැහැ. මෙතන view එක පෙන්නුවේ මේ view කියන එක මේවට අපි කියනවා tab. මොකද්ද? home tab එක, insert tab එක, draw tab එක, design tab එක මේ තියෙන ඒවා ඔක්කොම tab. එතකොට draw, layout, reference, mailing, review, view, help. එතකොට view කියන tab එක යටතේ ආවම view කියන එකට ක්ලික් කළාම මෙතන navigation pane කියලා එකක් තියෙනවා සහ ruler bar කියලා තියෙනවා. මේ ruler bar එක වට පේන්නේ නැති මෙතන තියෙන එක hide වෙනවා ruler එකේ හරි ලකුණ අයින් කරොත්. navigation pane එකත් එහෙමයි. මේ මෙන්න මෙතන pages headings කියලා තිබ්බ එක තමයි මෙන්න මේ navigation pane එක කියලා හඳුන්වන්නේ. හරි. දැන් ඔයා දන්නවා ඔන්න ඔය ටික. දැන් මෙතන තියෙනවා මෙන්න මේ කට අපි කියනවා ribbon එක කියලා. ඔන්න බලන්න ribbon එක මොකක්ද කියලා බලා ගන්න ඕනේ. මෙන්න මෙතන මේ hide වෙනවා. මෙන්න මේ tab එකකට ක්ලික් කරලා මෙන්න මෙතන පොඩි file කට්ටක් වගේ තියෙනවා. pin the ribbon control F1. ඒ කියන්නේ මෙන්න මේක hide වෙන එක නවත්ත ගන්න තමයි මේ කරන්නේ. දැන් මේක ආයි ඩබල් ක්ලික් කළොත් මේ hide වෙනවා නේ. ආයි මෙතනට ගිහලා ක්ලික් කළොත් තමයි මේක ගන්න පුළුවන් නේ. ආයි ක්ලික් කරන්න hide වෙනවා. දැන් මේ hide වෙන එක නවත්ත ගන්න එක tab එකකට ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන මේ ලකුණට ක්ලික් කරනවා. නැත්නම් shortcut එක control එකත් එක්ක F1. දැන් hide වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන
මේ අපිට පල්ලෙහාට ඊතලයක් පෙන්වන තැන මෙන්න මේකට අපි කියනවා මොකද customize quick access toolbar. quick access toolbar කියන්නේ හරි ඉක්මනට අපිට අවශ්‍ය දේවල් access කරන්න පුළුවන් toolbar එකක් මෙතන තියෙන්නේ. අපි දාගන්න shortcut එක ටක් ගාලා අපිට access කරන්න පුළුවන්. උදාහරණයක් මේ හරි ලකුණු වැටිලා තියෙන ඒවා. save, quick print, print preview and print, undo, redo ඔන්න ඔය හරි ලකුණු වැටිලා තියෙන 1 2 3 4 5. මෙතන පෙන්නනවා මේ 1 2 3 4 5. මේවා print and print preview එක අයින් කරොත් ඔන්න එකක් අයින් වුණා. දැන් ආයේ print and print preview එක ගත්තොත් ඔන්න එනවා. quick print එක අයින් කළොත් ඔන්න අයින් වෙනවා. ඔන්න ඔකට අපි කියනවා quick access toolbar එක කියලා. මේක තමයි quick access toolbar එක. තේරුණාද ළමයි? කතා කරන්න බෑ. තේරුණාද? ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි මැසේජ් කරලා හරි ආන්න පුළුවන් ඕගලන්ට. හා ඔන්න ඔය විදිහට තමයි Word එකේ මේ සරල හැඳින්වීමක් කළේ මේකේ ඉන්ටර්ෆේස් එක ගැන. ඊළඟට මේකේ වීඩියෝ එකේදී පුතේ සම්පූර්ණ ඔයගලන්ට ප්‍රැක්ටිකල් වීඩියෝ එකේදී දීලා ඇති මේක වෙන්නේ කොහොමද කියලා. හරි මෙන්න මේ ටිකේ අපිට කතා කරන්න දෙයක් නැහැ මේ. මෙන්න මේ දේවල් මෙතන තියෙනවා tool 18ක් නම් කරලා මේ tool 18ට අදාළ සියලුම දේවල් ඔයගලන්ට ප්‍රැක්ටිකල් වීඩියෝ එකේ තියෙනවා. එහෙනම් මම ඔතනින් එහාට ඒක කතා කරන්න යන්නේ නැහැ. බලමු අපි මේකේ පල්ලෙහා අනිත් එක open office ඔය වගේ ඒවා තමයි tool ඇත්තේ. හරි බලමු චුට්ටක් අපි කතා කරලා බලමු ඒවා. මේ තියෙන්නේ LibreOffice Writer මෘදුකාංගය. එතකොට ඒකේ තියෙන විදිය තමයි මේ පෙන්වන්නේ. මේ මාතෘකා තේරුව title bar එක, menu bar එක, ෆයිල් එකක් අරගන්න විදිය. ඔන්න ඔය ටික tool ටික මේ ඒකේ tool ටික බලන්න 1 2 3 කියලා tool 14ක් තියෙනවා මේ. නව ලේඛන නිර්මාණය කිරීම 1 new. ඊට පස්සේ 2 save 3 පෙර දැක්ම page preview කොබන්න 3 මේ තියෙන මෙන්න මේ දේවල් ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලලා මතක තියාගන්න ඕනේ. ටියුට් එකේදී නම් බය වෙන්න දෙයක් නැහැ. ඔයගලන්ට ටියුට් එක PDF එවනකොට මේ විදිහටම මේක tool ටිකත් එක්ක දාලා tool ටික නම් කරලා තමයි ටියුට් එක දෙන්නේ. එතකොට ටියුට් එක බලද්දී ආයෙ ඔයගලන්ට එකකින් කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. හරි අපි එනවා මෙතනට. නව ලේඛනයක් සකස් කිරීමේදී වැදගත් වන කරුණු කිහිපයක් සලකා බලන්න. ඔන්න පියවර කියලා දාලා තියෙනවා. ඔන්න නව ලේඛනයක් සකස් කිරීමේදී වැදගත් වන කරුණු. 1. නව පිටුවක් ලබා ගැනීම. වදන් සැකසීමේ මෘදුකාංග විවෘත වන අවස්ථාවේදී නව පිටුවක් ලබා දීම ස්වයංක්‍රීයව සිදු වුවත් වෙනත් නව නිර්මාණයක් සඳහා නව ලේඛනයක් ලබා ගැනීම අප විසින් කළ යුතුය. ඒ කියන්නේ වදන් සැකසීමේ මෘදුකාංග වල විවෘත වන අවස්ථාවේදී blank page එකක් තියෙනවලු. නමුත් අපි ඊට අමතරව අපි අලුතෙන් නිර්මාණය කරන ලේඛන වලට නව පිටුවක් ලබා ගන්න ඕනේ කියලා ඉව කියන්නේ. එනකොටම ඔක ඔටෝමැටික් blank page එකක් වෙනවා. ඊට අමතරව ඉතුරු ඒවා අපි විසින් ඇඩ් කර ගන්න ඕනේ කියලායි කියන්නේ. Microsoft Word සඳහා ඔන්න shortcut එකක් මෙන්න තියෙනවා. file new control n. ඔන්න file එක ඉන්න new ගිහිල්ලා ගන්න පුළුවන්. නැත්නම් shortcut එක control n blank document. LibreOffice එකේ file new control n ඔන්න දෙකම එකයි. shortcut දෙකම එකයි. ඊළඟට ලේඛනයේ සුරකීම save කරන්න. ලේඛනයේ සුරකිනවා කියන්නේ අපි ටයිප් කරපු එකක් මොකක් හරි අපේ මැෂින් එකේ storage device එකකට අපි save කරලා තියා ගන්නවා. ආචාර්ය උපාංගයකට ගබඩා කරලා තියෙනවා. ගබඩා කිරීමේ උපාංගනේ ආචාර්ය උපාංග storage device මෙන්න මේකකට දාලා අපිට තියාගන්න පුළුවන්. 1. ඔබ විසින් සකස් කරගන්නා ලද ලේඛනයේ සුදුසු නාමයක් යොදා සුදුසු ස්ථානයක සුරකීම ඉතා වැදගත්. ඒ ලේඛනයේ නැවත සොයා ගැනීමට පහසුයි. ඒ කියන්නේ
ලේඛනයේ ආපහු අපිට හොයාගන්න ලේසි වෙන්නේ සුදුසු නමකුයි සුදුසු ස්ථානයකයි දෙකොට. අපි සාමාන්‍යයෙන් එදිනදා කියන්නේ දෙයක් ගත්තම ගත්ත බඩුව ගත්ත දෙනින් තියන්නේ ඇයි ඒ? ආයි අපිට ඒක හොයාගන්න ලේසි වෙනවා. ඒ වගේ තමයි මේ කියන්නේ ෆයිල් නේම් එකක් දාලා ෆයිල් නේම් එකක් හොයාගන්න පුළුවන් වෙන ෆයිල් නේම් එක ඒ අදාළ ලොකේෂන් එක සේව් කරලා තියන්නේ. දෙවෙනි එක ලයිව් ඔෆිස් එකේ ෆයිල් සේව් නැත්නම් control s මේ වර්ඩ් එකටත් මේ දෙයම අදාළයි. ෆයිල් එයා සේව් කියන එක ක්ලික් කරන්න පුළුවන්, control s කියන එක ක්ලික් කරන්න පුළුවන්. සුරැකීමට සුදුසු ස්ථානයක් save location in save location ඒ කියන්නේ අපේ ෆයිල් එක සේව් කරගන්න සුදුසු ස්ථානයක් තෝරගන්න. ලේඛනයේට සුදුසු නමක් ෆයිල් නේම් එකක් දෙන්න. ඉදිරියෙන් යතුරු ලියනේ කරන්න. ඒ කියන්නේ ෆයිල් නේම් එක මොකද්ද කියලා ෆයිල් එකේ ටයිප් කරන්න කියලායි කියන්නේ. සේව් බොත්තම ක්ලික් කරන්න. තුන්වෙනි එක සුරකින ලද ගොනුව වෙනත් නමක් යොදා තැන්පත් කිරීම. ඔබ විසින් නමක් යොදා සුරකි ලේඛනය සුරකීමෙන් අනතුරුව ෆයිල් ලෙස හඳුන්වනු ලබයි. කියන්නේ අපි ටයිප් කරපු ડોකියුමන්ට් එක සේව් කළාට පස්සේ ඒක ෆයිල් එකක් විදිහට පෙන්වන්නේ හඳුන්වන්නේ. මෙම ගොනුව වෙනත් නමක් යොදා වෙනත් ස්ථානයක හෝ සුරකිය හැකිය. එවිට දැනට පවතින තිබෙන නාමයෙන් වූ එක් ගොනුවක්ද දෙවනුව යොදා ගන්නා නාමයෙන් තවත් ගොනුවක්ද වශයෙන් ගොනු දෙකක් ලැබේ. ඒ කියන්නේ ෆයිල් නේම් එක එකක්ලු ෆයිල් එක්ස්ටෙන්ෂන් එක එකක්ලු. ෆයිල් නේම් එක 123 docx කියලා ගන්න පුළුවන්. නැත්නම් 123 doc ගන්න පුළුවන් 123 odt. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි සේව් කරන ෆයිල් එක ඔන්න මෙන්න මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේ වර්ඩ් එකේ දෙන්නව මම පෙන්නන්නම් docx එකයි dox එකයි. මම මේක මිනිමයිස් කරන ඔන්න මෙන්න වර්ඩ් ડોකියුමන්ට් එකක් තියෙනවා. ඔන්න ඕපන් කරනවා මේ පද්ධතිය ඔන්න ටයිප් කරපු එකක්. ඒකේ බලන්න මම මේක zoom කරලා දෙන්නම්. ඔන්න මෙතන පෙන්නන එක මේ ෆයිල් නේම් එක තමයි මොකද්ද? operating system unit 5 dot මෙන්න තියෙනවා docx. මෙන්න මේ docx කියන එක තමයි පුතේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක. මේ operating system unit 5 කියන එක තමයි ෆයිල් නේම් එක. ඔන්න උතනම මම තව විදිහකට මේ ෆයිල් එක සේව් කරනවා. ඔන්න බලා ගන්න. ඒකම ආයි ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන ෆයිල් save as කියන එකට ක්ලික් කරලා මෙන්න එතනම ගන්නවා. එතනටම ගමුකෝ අපි. ඔන්න යනවා. එතන හොයාගෙන යනවා දැන්. image academy syllabus grade 10 ඔන්න ඉන්නවා. මෙයාම මෙන්න මෙතන දැන් බලන්න. ඔන්න බලන්න එක්ස්ටෙන්ෂන් ගොඩක් එනවා මේ. docx කියන්නේ එකක්. dot කියන්නේ 97/2003. තව එකක් තියෙනවා dot. ඔන්න dotx. එතකොට මම ඒකම dot 97/2003 එකට දාලා එතනම සේව් කරනවා. සේව් කරලා එතනම ඔන්න සේව් කළාට පස්සේ දැන් බලන්නකො වෙන දේ. දැන් මෙතන දෙන්නෙක් ඉන්නවා. කොහොමද දෙන්න? වෙන තැනකට ගියාද? ඔව් වෙන තැනකට ගිහිල්ලා ඉන්න බලන්න අපි download වලටද document වලටද ගියේ කියලා.
ඉන්න අපි එතනටම ගමු මෙයාව ඕපන් කළා ෆයිල් ගියා save as this PC ඔන්න save කරන තැනම යන්නයි යන්නේ syllabus grade 10 syllabus සිංහල ඕකම DO බලන්න මොකක්ද උනේ කියලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඉන්න අපි ආයෙ ගමු save as desktop එකට ගමු some box operation will be එන්න බලන්න හරි ආවා මෙන්න ඉන්නවා ඔන්න යාව දැන් මම කට් කරලා මෙතනට ගේනවා එක දෙන්නව එක ළඟට දාන්නයි යන්නේ දැන් ඔයාලට පේනවා ඇති ඔන්න බලන්න ඕක පෙන්නන්නයි ඕනුනේ එකම ෆයිල් නේම් එක operating system unit 5 operating system unit 5 එකක් docx අනිත් එක doc දැන් පේනවා ඇති මෙන්න මේකේ icon එකේ මේකේ icon එකේ වෙනස එකක් මේ ක්ලික් කරනකොට පේනවා type එක Microsoft Office 97 2003 document අනිත් එක නිකන් Microsoft Word document කියලා පෙන්නනවා ඔන්න extension දෙකේ වෙනස ඒ කියන්නේ icon එකත් වෙනස් extension එකත් වෙනස් මෙන්න මෙතන තිබ්බේ ඒක තමයි මේ micro ms word 2007 docx 97 2003 word file වල operating system එක sorry මේ version එක 97 2003 වේ doc එතකොට මේ LibreOffice writer එකේ odt කියලා පෙන්නනවා එතකොට ඔන්න ඔය විදිහට file name එක එක සමාන වුණත් extension එක සමහරක් වෙලාවට වෙනස් වෙන අවස්ථා තියෙනවා ඒකින්ද මතක තියාගන්න ඔන්න ඔය වගේ දේවල් තියෙනවා ඔයා ප්‍රැක්ටිකල් එක ඔයා තනියෙන් කරලා බලන්න try එකක් දෙන්න ඔය වගේ file name එක එක වගේ නමක් තියලා නැත්නම් file name එක වෙනස් කරලා extension එකත් වෙනස් කරලා බලන්න හරි ඊළඟට ලේඛනයේ වැසීම file close ලේඛනයේ ඉතින් ලේඛනයේ වැසීම කියන්නේ අපි document එක close කරලා දාන එක ලේඛන විවෘත කිරීම file open නැත්නම් control o ඔන්න ඔය දෙක ලේඛනයකට මුරපදයක් යොදා තැන්පත් කිරීම හරි බලමු ඔන්න general option password to open now මේක නම් පාත් එක හරි මේක ඕගොල්ලෝ කරලා බලන්න මේ තියෙන මෙන්න මේ පාත් එක හරියටම හරි LibreOffice දාන කෙනෙක්ට LibreOffice එකේ පාත් එක
හරි පාත් දෙකම හරි ඕනනම් මම එකක් කරලා පෙන්නන්නම් ඔන්න බලමු ඔන්න දැන් මම මෙයාව ඕපන් කරනවා මෙයාව ඕපන් කරා මෙන්න F12 press කරනවා F12 මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ අර කියපු විදිහට අතන කිව්වේ මොකද්ද tools general options මේ තියෙන්නේ password to open password to modify මම මෙතන 1 2 3 4 password to modify 1 2 3 4 ඔන්න දාලා මේක ඕකේ කරන්න ආයි කන්ෆර්ම් කරන්න කියන 1 2 3 4 ආයි කන්ෆර්ම් කරන්නේ 1 2 3 4 හරිද මේකට 1 2 3 4 ඔන්න ඕකේ කරනවා 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 ඔන්න save එතනදී පොඩි දෙයක් කිව්වා මොකක්ද දන්නවද 2007 විදිහට තියෙන එකට පාස්වර්ඩ් දාන්න බෑ කිව්වා ඒකට ඇටිලා මේකට බලමු දැක්කද මේ 2007 තිබ්බ එක මේ 2003 97 2003 මේ තිබ්බේ සාමාන්‍යයෙන් 2010 13 ඒ වගේ මේකට පාස්වර්ඩ් එක වැටුණා මේ 1 2 3 4 ඔන්න ආයි එකක් තියෙනවා කන්ෆර්ම් පාස්වර්ඩ් එක 1 2 3 4 ඔන්න ගැහුවම ඕපන් වෙනවා දැක්කද පාස්වර්ඩ් දානකොට ඔන්න ඔය විදිහට තමයි අපි කරන්නේ ඊළඟට page setup එක මේ ඔක්කොගෙම තියෙන්නේ ප්‍රැක්ටිකල් හරිද දැන් මේකේට අදාළ වීඩියෝ එක දැන් අපි කතා කරන්න යන්නේ කියන්නේ මේ සම්පූර්ණ මේකේ තියෙන්නේ ප්‍රැක්ටිකල් lessons මේ indent decrease indent increase indent එකින් එකට තියෙනවා මේක පුළුවන් නම් ඕගොල්ලෝ මෙන්න මේක කරලා බලන්න. ඒ කියන්නේ කරලා බලන්න කියන්නේ ගෙදරදී තමයි ඇප් එකක් තියෙනවා නම් කරලා බලන්න පුළුවන්. ඕනනම් අපි එකක් දෙකක් මෙතන try එකක් දාමු. Word P2A sarcasm page setup එක. ඔන්න page setup එක කියන්නේ දැන් අපි word එක ගත්තොත් word එකේ blank document එකක් ගත්ත page setup එක හදනවා කියන්නේ මේක මේ. page layout මෙන්න මෙතන තියෙනවා sizes මේ. මේක ක්ලික් කරාම එනවා sizes letter legal A4 A3 A5 B4 B5 ඔන්න ඔහම කියලා මෙන්න මේක තමයි මෙතන කතා කරලා තිබ්බේ මේ තියෙන වදන් සැකසුම් මුදුකාංගයක දක්නට ලැබෙන පොදුවේ භාවිතා කළ හැකි පිටු සැකසුම් මෙවලම් කීපයක් ඇත. එනම් ජාත්‍යන්තර සම්මත වලට අනුව සකසනු ලැබූ මුද්‍රණ කඩදාසි ප්‍රමාණයන් sizes format A4 A5 B4 letter තෝරාගත හැකි එසේම පරිශීලකයාට අවශ්‍ය පරිදි ප්‍රමාණය සකස් කර ගැනීමටද පහසුකම් සලසා ඇත. පිටු සැකසීමේදී දිශානති orientation සහ පිටු සීමාව margin ලෙස ලේඛනයට ගැළපෙන ලෙස සකස් කරගන්න. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලෝ CR පොතක් ගත්තොත් CR පොතක එක පැත්තේ කියන්නේ එක පැත්තක හරියටම කිව්වොත් උදේ වම් අත පැත්තේ එක තීරුවක් ගහලා තියෙනවා. ඔක දෙපැත්තටම ඉන්නේ එක අයිනක විතරක් ඔයාලට නම්බර්ස් දාන්න ඒ වගේ ලියන්න තීරුවක් තියෙනවා. ඔන්න ඔක අපි නිකන් මාජින් එක කියලා කියනවා. එතකොට මේ වගේ orientation margin කියන්නේ දිශානතියයි පිටුවේ සීමාවයි. ඔන්න බලන්න. orientation මෙතන අපිට බලාගන්න තියෙන orientation කියන එකක් නේ.
orientation landscape portrait margin එක මේ තියෙන margin එක කරන සාමාන්‍ය විදිය මේ 0.5 වම දකුණට කියන්නේ උඩිනුයි යටිනුයි හරියටම අඟලක් ඒ විදිහට එක එක ප්‍රමාණයේ margin මෙතනින් තියෙනවා අපිට බලා ගන්න. මේ ඔක්කොම අපි වීඩියෝ එකේ කතා කරලා තියෙන දේවල්. එහෙනම් ඊළඟට අපි එනවා වීඩියෝ එකේ තියෙනවා මේවා බය වෙන්න දෙයක් නෑ. අකුරු ඡේද හැඩගැන්වීම formatting. ලිපියක හෝ ලේඛනයක අකුරු ඡේදයක් යතුරු ලියනේ කිරීමට පෙර හෝ පසුව හැඩ ගැස්වීම formatting කළ හැකිය. හැඩ සවීමෙන් කියන්නේ හැඩ ගැස්වීමෙන් ලිපියකට මේ පොඩි ටයිපින් මිස්ටේක් එකක් නෑ. ලිපියකට හෝ ලේඛනයකට පැහැදිලි බවක් හා සිත් ගන්නා සුළු නිමාවක් ලැබේ. අකුරු ඡේද යතුරු ලියනේ කිරීමට පසුව හැඩ ඉසව් කරගන්නේ නම් හැඩ ඉසව්වට පෙර එම අකුරු ඡේද තෝරා ගත යුතුයි. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් ටයිප් කරන්න කලින් ඕ පස්සේ හරි මේකේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපිට ටයිප් කරලා ඉවර වෙලා ෆොන්ට් සයිස් වෙනස් කරන්න පුළුවන්. ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ ටයිප් කරන්න කලින්. උනත් පුළුවන් ටයිප් කරලා ඉවර වෙලා උනත් පුළුවන්. මේකේ ගොඩාක් දේ දැන් මේක නම් ඇත්තටම කතා කරන්න දෙයක් නෑ. මේ ඔක්කොම ටික වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. හරිද? අපි ඊළඟ කොටසට එමු බලන්න. ඊළඟ කොටස කියන්නේ වර්ඩ් එකෙන් පස්සේ අපිට ඇති පැතුරුම්පත් හැබැයි ළමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ වර්ඩ් එකේ මේ අයිකන් මේ පෙන්නලා තියෙන අයිකන් විභාගෙට අහනවා. ඒ කියන්නේ මේ අයිකන් එකේ අයිකන් එක පෙන්නලා අයිකන් එකේ නම මොකක්ද කියලා අහන්න. නැත්තම් නම ලීක් කියලා අයිකන් එක අදින්න කියන්නේ කවදාවත්. අයිකන් එක පෙන්නලා ඒකට අදාළ නම තමයි අහන්නේ ගොඩක් වෙලාවට. හරි මේකේ වර්ඩ් එකේ නම් ගොඩාක් කතා කරන්න දෙයක් නැහැ. වීඩියෝ දෙකේ වාට ඒවා අනිවාර්යෙන් බලා ගන්න තියෙනවා මේ ටික ඔක්කොම. අපි එනවා ඊළඟ තැනට අපි යමු ටක් ගාලා 6 බලමු 7 විද්‍යුත් පැතුරුම් පට්ටා. මෙම පාඩම හැදෑරීමේදී ඔබට පැතුරුම් පත්වල මූලික පහසුකම් සහ ක්‍රියාකාරීත්වය වැඩපතක සංචරක වැඩපතක කොටස් හඳුනා ගැනීම වැඩපතකට දත්ත ඇතුළත් කිරීම හෝ සංස්කරණය කිරීම සරල ගණනය කිරීම හා මෙහෙයවන සහ අගයන් ඇසුරෙන් සූත්‍ර ගොඩනගා ගැනීම සූත්‍ර ලිවීමට කෝෂ ලිපි සහ ශ්‍රිත භාවිතා කිරීම වැඩපතක් හැඩ සව් ගැන්වීම සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ ලිපින භාවිතා කිරීම ප්‍රස්ථාර නිර්මාණය කිරීම පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත. විද්‍යුත් පැතුරුම් පත් නැත්නම් එක්සෙල් කියලා අපි කියනවා ස්ප්‍රෙඩ්ෂීට්. පුද්ගලයන්ට එදිනෙදා කටයුතු වලදී මෙන් වෘත්තිමය අවශ්‍යතා අනුවද විවිධ වූ ගණනය කිරීමට සිදුවේ. මෙම ගණනය කිරීම සඳහා විවිධ ක්‍රමවේද මිනිසා විසින් භාවිතා කෙරේ. ගණනය කළ යුතු ගැටලුවේ ස්වභාවය අනුව සරල ගණනය කිරීමක් මනසින් හා අත්ඇඟිලි භාවිතයෙන්ද සංකීර්ණ ගණනය කිරීමක් ලිඛිතව හෝ ගණනක යන්ත්‍ර භාවිතා කිරීමෙන්ද ගණනක යන්ත්‍ර මගින්ද සිදු කෙරේ. මෙම කාර්ය ඉතාම නිවැරදිව හා පහසුවෙන් යොදා සිදු කිරීම සඳහා විද්‍යුත් පැතුරුම්පත් යොදා ගන්නා ආකාරය ගැන අධ්‍යයනය කරමු. ක්‍රමවත්ව
ලිඛිතව ගණන් සෑදීමේදී සහ කොටු රූල් පොත් භාවිතා කිරීම අපගේ සාම්ප්‍රදායික ක්‍රමයයි. මෙම පොතේ සෑම පිටුවක්ම තිරස් පේලි ආසිරස් තීරු වලින් සමන්විතය. මෙම මූලික ආකෘතිය පදනම් කර ගනිමින් පේලි හා තීරු විශාල ප්‍රමාණයක් සමන්විත විද්‍යුත් පැතුරුම් පත් නිර්මාණය කර ඇත. හරි. ඔන්න Excel ගැන තමයි මේ කතා කරන්නේ. මේ තියෙන්නේ විද්‍යුත් පැතුරුම් පත් ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් භාවිතයෙන් පහත දැක්වෙන කාර්යයන් කාර්යක්ෂමව නිවැරදිව ඉතා පහසුවෙන් සිදු කරගත හැකිය. සරල මෙන්ම සංකීර්ණ ගණනය කිරීම, ප්‍රස්ථාන මගින් දත්ත නිරූපණය, දත්ත අනුපිළිවෙලකින් දැක්වීම, අවශ්‍ය දත්ත පමණක් වෙන් කර ගැනීම, දත්තවල බලංගුතාවය පරීක්ෂා කිරීම, මුරපද යොදා දත්තවල ආරක්ෂාව සැලසීම, පසු භාවිතය සඳහා සුරැකීම. Excel වලත් තියෙනවා මෙන්න මේ පොඩි කතන්දරයක්. විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග විවිධ මෘදුකාංග නිෂ්පාදන සමාගම් මගින් නිපදවා ඇති විද්‍යුත් පැතුරුම් මෘදුකාංග කිහිපයක් ඇත. මෘදුකාංගයේ නිෂ්පාදන සමාගම Excel Microsoft Corporation Numbers කියන මෘදුකාංගයේ Apple Inc. INC LibreOffice Calc The Document Foundation, OpenOffice Calc, Apache Foundation. ඔන්න ඔය කට්ටිය තමයි නිෂ්පාදනය කරන මෘදුකාංගය තමයි නිෂ්පාදනය කරන ආයතනයයි සමාගමයි. පැතුරුම්පත් මෘදුකාංග ක්‍රියාත්මක කිරීම. පැතුරුම්පත් මෘදුකාංග අතරින් Microsoft Office, Excel 2010, LibreOffice Calc යන මෘදුකාංග පිළිබඳව පමණක් මෙම ඒකකයේදී සාකච්ඡා කෙරේ. මෘදුකාංග ආරම්භ කරන ආකාරය මෙහෙයුම් පද්ධතිය අනුව වෙනස් විය හැකිය. ඒ කියන්නේ දැන් software එක open කරගන්න විදිහ පුතේ operating system එකකින් එකට වෙනස් වෙනවා කියලා කියන්නේ. මේ කතාව හරි. මේකේ තියෙන විදිහට නෙමෙයි තව operating system එක තියෙන්නේ. නමුත් හැබැයි search එකේ ගහලා software එකේ නම application එකේ නම එහෙව්වොත් අපිට ඕනම එකක අනිවාර්යෙන් හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට Microsoft Office නිෂ්පාදන බලපත්‍රය සහිතව මිලදී ගත යුතු වන අතර LibreOffice නිෂ්පාදනයේ නිදහස් බලපත්‍ර සහිතව භාවිතා කළ හැකියි. දැන් මේකේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා. LibreOffice එකේ Microsoft Office තරම් අපිට වැඩ පිළ දාන්න බෑ. ගොඩාක් වැඩ කරන්න අමාරුයි. Microsoft Office එකේ තමයි අපිට ගොඩාක් දේවල් පැහැදිලිව ලස්සනට කරගන්න පුළුවන් අවශ්‍යතාවය තියෙන්නේ. අවශ්‍යතාවය අනුව ඒගොල්ලෝ එක සලකලා බලලා උපරිමේ හදලා තියෙනවා යූසර්ට උපරිම වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි මේකේ ප්‍රැක්ටිකල් වීඩියෝ එක බලන්නයි යන්නේ. හරිද? හරි. එහෙනම් ඔන්න දැන් මම ප්‍රැක්ටිකල් වීඩියෝ එක ගන්නවා. අපි බලමු මේකේ ප්‍රැක්ටිකල් වීඩියෝ එක Word part 2 එක. part 2 එකේ ප්‍රැක්ටිකල් වීඩියෝ. බලන්න Word 2019 part 2 එක. අවබෝධ වෙන්න ඕන නිසා. හරි. ඉතින් මේකේ තියෙන ටැබ් වලින් අපි යන්නේ mailings කියන ටැබ් එකට. මේ තියෙන්නේ mailings කියන එක. mailings කියන ටැබ් එකට ගිහිල්ලා දරුවෝ මෙතන තියෙනවා start mail merge කියලා. මෙන්න මේ start mail merge එක එකපාරක් ක්ලික් කරාම මේ විදිහට පල්ලෙහාට drop down list එකක් වැටෙනවා. මේ drop down list එකේ අපි ක්ලික් කරන්න ඕනේ step by step mail merge design. මේක ක්ලික් කරාට පස්සේ අපේ ස්ක්‍රීන් එකේ කියන්නේ අපේ Word document එකේ දකුණු අත පැත්තේ මේ විදිහට mail merge කියලා වැටෙනවා. හරිද? ඊට පස්සේ මේකේ අහලා තියෙනවා මේ mail merge එකේ හරි පොඩ්ඩක් ඉන්න ළමයි මේකේ වීඩියෝ එකේ part 2 part 1 එකයි මුලින් එන්න ඕනේ. මෙන්න මෙයා. type කරලා මෙතන Excel sheet එකක් තියෙනවා. අපි නවත්තපුටු සොල ඉඳලා කතා කරන්න පටන් ගන්නවා. හරි.
insert එකේ මුලින්ම අපි chart කියන එකෙන් පටන් ගමු. මේ chart කියන එකට ක්ලික් කළාම අපිට chart type කීපයක් බලා ගන්න පුළුවන්. බලමු chart line, chart pie, chart bar, chart area, chart වර්ග ගොඩාරියක් තියෙනවා. දැන් බලා ගන්න ළමයි chart එක ක්ලික් කරලා okay කරමු. okay කළාට පස්සේ අපිට උඩින් chart title එක බලා ගන්න පුළුවන්. chart title එක විදියට කියන්නේ මේකේ දීලා තියෙන්නේ අපිට කැමති දෙයක් දාගන්න පුළුවන්. මම මේකේ chart title එක විදියට මොකද්ද? student details කියලා type කරනවා. type කරලා මෙතන excel sheet එකක් තියෙනවා. excel sheet එකේ category 1 2 3 4 5 කියලා ඉඩ ගන්න පුළුවන්. මෙතන chart එකේ category 1 2 3 4 කියලා තියෙනවා. series කියන එක colors වලින් පෙන්වනවා. නිල් පාට, තැඹිලි පාටට උණු පාට සහ අලු පාට. හරි මොන බලන්න. මෙතන series 1 කියන එක මම රීනේම් කරනවා මොන විදියටද? subject විදියට. ඊළඟ එකට ක්ලික් කරනවා series 2 එකට. මේක maths series 3 එකට ක්ලික් කරනවා. මේක art. ඊට පස්සේ category 1 කේ දැන් වාට මේ chart එක බැලුවොත් මේ එක එක පාට නිල් පාට සිංහල රතු තැඹිලි පාට එකේ maths අලු පාට එක විදිහට රීනේම් වෙලා තියෙනවා. මෙතන category 1 2 3 4 කියන එක මම names විදිහට ගන්නවා. that's good. Jihan ඔන්න දැන් නම් ටික විදියටත් මේ ටික රීනේම් වුණා. සබ්ජෙක්ට් ටික විදියටත් රීනේම් කරගත්තා. දැන් මේ සබ්ජෙක්ට් වලට අදාළව නම් වලට අදාළව තියෙන විදියට ලකුණු දාන්න යනවා. සිංහල වලට 88යි, යි 45යි. දැන් බලන්න chart එකත් වෙනස් වෙවි යනවා. details වලට හරියට අදාළ විදියට. 53යි 93යි 1යි 86යි 78යි 85යි 86යි 50යි. දැන් ඔයාගේ අතින් නිකන් හරි මේ Excel sheet එක close වෙලා ගියා. Excel එක close වුණා. ගන්න ආයි edit data කියන එක ක්ලික් කරපු ගමන් අපිට Excel sheet එක ආයි ගන්න. ඕක තමයි chart එකේ විස්තර. දැන් මෙතන subject ටික පෙන්නනවා. ඒ subject ටික chart එකෙත් පෙන්නනවා. මෙතන names ටික මේ විදිහටම chart එකෙත් පෙන්නනවා. ඔන්න ඔය විදිහට අපිට chart එකකට අදාළ details ටික දාන්න chart එකේ විස්තර ටික උතනින් ඉවරයි. දැන් මම එනවා insert එකේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ බලාගන්න word dart කියන එක. මේ තියෙන්නේ word dart එක. insert tab එකේ word dart එක. මේ word dart එකේ එක එක විදිහේ design දීලා තියෙනවා. අපිට කැමති design එකක් apply කරන්න නම් අපි මේක click කරලා your text here කියන තැන එහෙමම type කරන්න ගන්න. තව එකක් ඕනනම් අපිට ගන්න පුළුවන් මේක එහෙමම තියෙන තව word dart එකක්. word dart දෙකක් ගත හැකි අපිට. එතනින් පල්ලෙහාට ගෙනල්ලා I insert word dart වෙන කලයක word dart එකක් ගන්න. ඒක. දැන්ලා මෙතනින් තියෙනවා. මේකට අපි
academy කියලා අපි ටයිප් කරගන්න. ඔන්න ඔය ටැග් වර්ග දෙකයි. දැන් මේ එකකට ක්ලික් කළාට පස්සේ help එකට එහා පැත්තෙන් format කියලා ටැබ් එකක් එනවා. ඒ ඉන්න ටැබ් එකේ හේතුව word dart එකට අදාළ tools ටික තියෙන්නේ මේ format කියන ටැබ් එක ඇතුලේ. මේක word dart එක ක්ලික් කරොත් තමයි format ටැබ් එකේ එන්නේ. මේකේ තියෙනවා මෙහෙම තුනක්. ඒ අකුරු තුනක් වෙන්න text fill. ඒ කියන්නේ text එකේ අකුරු මොන විදිහටද fill වෙන්නේ? අතු පාටින්. මේක select කරලා ගත්තොත් මේක අපිට මේකේ text fill එක කළු පාටින් දාන්න පුළුවන්. එතකොට text outline එක මොන පාටින්ද? කහ පාටින්. මේකේ text outline එක රතු පාටින්. මේ සච් ඉංග්‍රීසි ඇකඩමි කියන එකේ text outline එක මේ විදිහට. සම්පූර්ණ සච් ඉංග්‍රීසි ඇකඩමි කියන වචනය කඩ එක අපිට මේ පාටින් අරගෙන outline එක තියමු එකේ කළු පාටින්. ඔන්න ඔය විදිහට අපිට word dart එකේදී මේ format tab එකට අදාළව word dart එකේ දේවල් තියෙනවා. මේ ඒ තුනක් පිළියෙට තියලා තියෙන එකම තමයි මෙතනක් තියෙන්නේ shape fill shape outline shape effect. මේ තියෙන shape effect එක කියන්නේ shadow එකක් වෙනවා. එහෙම නැත්නම් reflect වෙනවා පරාවර්තනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ අපුර හේවණල්ලක් වගේ අපිට පේනවා. academic කියන එකේ පරාවර්තනය reflect වෙලා තමයි පේන්නේ. ඔන්න ওই ටික තමයි අපිට word dart එකේ තියෙන්නේ. තව තියෙනවා මේකේ direction text direction නේ. අදාළ පැති මාරු කරගන්න පුළුවන් word dart එකේ. يعني අංශ 90ට 270ට ඔය විදිහට අපිට word dart එකේ direction ටික මාරු කරගන්න. ඔන්න ඔය ටික තමයි අපිට word dart එකේ කතා කරන්න. මම word dart එකම අයින් කරගන්නවා. delete. ඊට පස්සේ අපි එනවා insert එකේ බලන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ header footer page numbers. header එක ගන්නේ මේකට ක්ලික් කළා කැමති header එකක් select කළාම මේ විදිහට header එක එනවා. මෙතන pages වලට ක්ලික් කළාම header එක අපිට මේ page එකේ උඩින් බලා ගන්න පුළුවන්. document title එක විදිහට information technology කියලා type කරලා දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි header එක මෙතනින් open කරගෙන open කරගෙන මෙතනින් close කරන්න. මෙතනින් double click කරලා open කරලා මැද්දේ click කරලා මේක close වෙලා යන තව page එකක් ගමු. control එකත් එක්ක enter ගිහින් pages තුනක් ගත්තා. දැන් මේ pages තුනේම header එක තියෙනවා. 1 2 ඔන්න ඔක තමයි header එක කියලා කියන්නේ. මේ header එක open කරගෙන ආයෙ අපිට බලන්න පුළුවන්. මෙන්න මෙතන මෙහෙම දෙයක් තියෙනවා. different odd and even කියන එකට දැම්මොත් දාලා header එක close කරොත් odd and even කියන්නේ ඔත්තේ සහ ඉරට්ටේ. odd numbers කියන්නේ ඔත්තේ සංඛ්‍යා. even numbers කියන්නේ ඉරට්ටේ සංඛ්‍යා. එතකොට මේකේ odd numbers විදියට එක header එක තියෙනවා. even numbers විදියට header එක නෑ. අනිත් odd numbers විදියට number 3 එකේ header එක තියෙනවා. ඔන්න ඔක තමයි odd and even කියලා කියන්නේ. අනිත් එක different first page කියලා දැම්මොත් first page එක අතහැරලා මේ first page එකේ නැතුව අනිත් page දෙකේම headline එක අපිට බලා ගන්න පුළුවන් header එක. ඔන්න ඔක තමයි header and footer කියලා කියන්නේ. දැන් මම මේකේ header එක close කරගෙන footer එකට එනවා. insert එකේ footer පල්ලෙහාටත් අපිට මේකේ ඒ design එකම බලලා දාගන්න පුළුවන්. information technology හසුන් groups කියලා type වෙලා තියෙනවා. ඔබ type වෙන එක email එකේ මගේ office එක connect වෙලා තියෙන මේකට ඒකින්ද ඒ නමම මෙතන පල්ලෙහාට වැටෙනවා. ඔන්න ඕක තමයි අපිට footer එකේදී තව දේවල් කරන්න පුළුවන්. මේ ටිකේ හැම footer එකේට තියෙනවා.
හරිද? තව දෙයක් තියෙනවා මේ හෙඩර් එක ෆුට් එක දෙකටම අදාළ වෙන්න මේ හෙඩර් එකේ සයිස් එක ලොකු කරන්න පුඩි කරන්න පුළුවන්. හෙඩර් එකේ සයිස් එක පොඩි කරගන්න පුළුවන්. ෆුට් එකටත් ඒ දෙයම අපිට කරගන්න පුළුවන්. ෆුට් එකේ සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඕක තමයි හෙඩර් ෆූටර්ස් කියලා කියන්නේ. තව එකක් තියෙනවා මේකෙම හෙඩර් ෆූටර් පේජ් නම්බර්ස් කියලා තියෙනවනේ. පේජ් නම්බර්ස් වලින් මෙන්න පුතේ මෙන්න මේකයි. පේජ් නම්බර්ස් අපිට මේකේ ගන්න පුළුවන් top of page bottom of page අපි මෙතන current position කියන්නේ අපි mouse එක click කරලා තියෙන තැනක තමයි page number එක වැටෙන්නේ. අපි එතකොට කරන්නේ මේකේ ටේක් ඕපන් කරගෙන insert එකට ඇවිල්ලා page numbers දානවා. මෙන්න මේ විදිහට current position කියන තැන අරගෙන pages කියලා ගන්නවා. අරගෙන බලනවා එනවද කියලා. ඔව් ඇවිල්ලා තියෙන්නේ මේක මෙන්න මෙතන මෙන්න මේ shape එක නිසා පොඩ්ඩක් වෙහිලා තියෙනවා. top of page කියන්නේ page එකේ උඩම bottom of page මෙතන current position page margin විදිහට තියෙනවා. මේක top of page කියලා අරගෙන click කරොත් page එකේ තම header එකේ තමයි අපිට page numbers ටික වැටෙන්නේ. මම මේක top of page නැතුව මෙතන ඒකට ඕන වෙලා මේක footer එක open කරගන්නවා. මෙතන දෙවිල double click කරලා footer එක open වෙනවා. නැත්නම් search එකේ කියන එක කරගෙන mouse point එක මේ පැත්තට ගෙනවට tab එකෙන් ගෙනල්ලා තියලා insert page numbers current position දැන් බලන්න mouse එක ගෙනල්ලා තිබ්බ තැනට current position එක තමයි mouse එක තිබ්බ තැන. එතනින් තමයි අපිට page numbers ටික වැටෙන්නේ. page 1 මම දැන් control එකත් එක්ක enter එකේ press කරලා pages හතරක් ගත්තොත් මේ pages හතරේම page numbers ඇදලා තියෙනවා. page 1 print preview එකක් කරන් අපි බැලුවොත් print preview එකෙත් අපිට මේ ටික පෙන්නනවා. මේ තියෙන මෙතන තමයි page numbers ටික පෙන්නන්නේ. ඔය ටික තමයි අපිට insert එකේ header footer page numbers එක කතා කරන්නේ. ඊළඟට මම එනවා මේ insert එකේම තියෙන තව දෙයක්. මොකක්ද? symbol කියලා මේ symbol අපි පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමයි. අපිට type කරගන්න බැරි symbols තියෙනවා. ඒ symbols අපිට copyright site එක type කරන්න බෑ. එතකොට අපි මොකද කරන්නේ? ඒවා symbol වලින් insert කරනවා නේ. more symbols click කළා. යා symbols එක click කළාට පස්සේ මේ විදිහට එනවා. ඊට පස්සේ මෙතන මේ තියෙන copyright sign එක trademark sign එක මෙන්න මේව අපිට type කරගන්න අමාරුයි නේ. ලකුණ මේක අපිට ඕන තැනකට ගෙනින්න තියන්නත් පුළුවන්. මම මෙතන ඉගෙනාව එතන ඕකේ අතට මේක අතට අපි මෙහෙම දෙයක් කරලා බලමු. එකක් type කරලා බලමු. English academy එනදාලා right side එක මෙතන දාලා pixel කියලා අපි type කරගමු. ඔන්න ඔය විදිහට අපිට copyright site එක අරගන්න පුළුවන්. අපි ගන්නෙ මේ symbols කියන එකේ. ඊළඟට අපි එනවා මේකේ insert එකේ තියෙන link කියලා. link කියන්නේ මේක hyperlink කරන එකක් තමයි shortcut එක control එකත් එක්ක කියවුවා.
එතකොට මේක 2013 hyperlink කියලා තියෙන්නේ 10 hyperlink 10 hyperlink 2016 hyperlink 2019 link කියලා තියෙනවා. මෙන්න මේකෙදි වෙන්නේ මෙහෙමයි. hyperlink එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගමුකෝ අපි ඉස්සෙල්ලා. මොකක් හරි විස්තරයක් තියෙන page එකකට යන්න අපි දාලා තියෙන link එකක්. අපි Facebook පාවිච්චි කරද්දි hyperlink මම ඔයගලන්ට Gmail එකට link එක එවනවා. ඒ link එකෙන් වීඩියෝ එකක් open වෙනවා. ඒ hyperlink අපිට මොනවා හරි විස්තරයක් දැනගන්න අපි තවත් page එකකට යන්න දාන link එකකට තමයි අපි hyperlink එකක් කියලා කියන්නේ. උදාහරණයක් මෙන්න මෙහෙම. click here to go YouTube කියලා type කරලා දැන් මෙතන අපිට click here to go YouTube. ඒ කියන්නේ මෙන්න මෙතනට click කරන්න YouTube එකට යන්න කියලා link එකක් තියන්න ඕනේ. ඒ link එක තමයි දැන් මම ගන්න යන්නේ. බලා ගන්න. වෙනවා. ඊට පස්සේ මම මෙතන මගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන මෙතන YouTube එකේ වීඩියෝ එකකට link එක ගන්න යන්නේ. මම YouTube එකට යනවා. ඊළඟ මෙන්න මේ link එක මේ තියෙන මේක තමයි link එක. මේක තමයි copy කරලා අපි ගන්න ඕනේ මේ තියෙන්නේ. මෙන්න මේක copy කරලා මේක minimize කරලා pad එකට ආවා. මෙතනට ගෙනල්ලා paste කළා control V. ඔක තමයි link එක. දැන් මම මෙන්න මෙතන link එක select කරගන්නවා mouse එකෙන්. https කියන තැන ඉඳලා xi කියන තැනට එනවා. දැන් link කියන එකට click කළාට පස්සේ මෙතන address කියන තැන පේනවා ඇති. අර මගේ link එක ඒ විදිහටම මෙතන තියෙනවා. මම මේක okay කළාට පස්සේ පාට වෙනස් වුණා link එකේ. දැන් තියෙන්නේ මොකද්ද? control plus click to follow link කියන. control එක press කරගෙන link එකට click කරන්න කියලා කියන්නේ. එතකොට control එක press කරපු ගමන් අතක ලකුණක් පෙන්නනවා link එක ළඟ. මේ control එක press කරොත් අතක ලකුණක් පෙන්නනවා. දැන් control එක press කරගෙන මේකට එකපාරක් click කරපු ගමන් අපේ web browser එක open වෙලා පත් වෙන්නේ. වීඩියෝ එක තියෙන Grammarly can help you write quickly. තමයි මගේ YouTube වීඩියෝ මේකට යන්න තමයි අපි link එක ඇදුවේ. තව link එකක් අපි දාලා බලමු Google එකට. මෙන්න මේක තමයි Google එකේ link එක. මෙන්න මේක copy කරගත්තා. මෙතනට ගෙනල්ලා YouTube කියන එකට අපි Google කියලා type කරනවා. type කරගෙන මේක paste කරලා දාන්න. මේක තමයි link එක. ඒකත් font එක කරගන්නවා. දැන් අපි මේකෙත් link එක දානවා insert link. ඒක ගලන් පාට වෙනස් වෙනවා. control එක press කරනවා. මේකටත් අපි click කරනවා. click කළාම Google එකට ගිහින් නතර වෙනවා. ඔන්න ඔක තමයි hyperlink කියලා කියන්නේ. මේක තමයි link එක. මේක තමයි අපි හැමදේම copy කරගෙන ගන්නවා. මේක click කරලා මෙන්න මේ address කියන තැන මේ link එක තියෙනවා බලලා තමයි අවුට් එක ගන්න. ඒක තමයි අපිට hyperlink එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි එනවා අපේ අන්තිම එක. මේකේ තියෙන අන්තිම tool එක අපි කතා කරන drop cap එක. drop cap එක පාවිච්චි කරන්නේ අපි එකම වචනයකින් පටන් ගන්න. ඒ කියන්නේ එකම අකුරකින් පටන් ගන්න. ඒක තුනක් වචන තුනක්. වගේ මේක නිවුස් පේපර්ස් වල ගොඩක් අපිට බලා ගන්න තියෙනවා. උදාහරණයක්. මේ අකුරෙන් පටන් ගන්න වචන. after
advanced. hello මේ වචන තුනම ඒ අකුරෙන් පටන් ගන්න වචන. එතකොට මෙහෙම ඒ අකුරෙන් පටන් ගන්න වචන තුනක් එකම අකුරෙන් පටන් ගන්න වචන තුනක් අරගෙන පළවෙනි වචනේ විතරක් ඒ අකුර ඉති කරලා අනිත් වචන දෙකේ මේ අකුර අයින් කරලා පළවෙනි වචනේ ඒ අකුර සිලෙක්ට් කරලා මේ drop cap කියන එක ක්ලික් කරාට පස්සේ drop කියන එකට හරි imagine කියන එකට හරි කැමති එකකට අපිට දාගන්න පුළුවන්. drop කියන එකට දැන් මම මේ ඒ අකුර මේ වචන මතම දැන් අදාළ වෙනවා. ඔන්න ඕක තමයි drop cap කියලා කියන්නේ. මේක නිවුස් පේපර්ස් වල ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි එනවා design කියන tab එකට. design tab එකේ අපිට කතා කරන්න තියෙන්නේ watermark, page color, page border කියන එක සහ set as default කියන එක. මේක නම් අපිට නිතරම ඕන වෙන දෙයක් settings මොනවා හරි වැරදුනොත්. හරි බලමු. watermark කියන එක දාන්නේ කොහොමද? මේ watermark කියන එකට ක්ලික් කළා මේ ලින්ක් අතරින් කැමති watermark එකක් select කළා. don't copy කියන එක හරහට තියෙනවා. ආයෙත් මේ watermark එකට ක්ලික් කරලා custom watermark කියන එක ක්ලික් කරනවා. එතකොට අපිට මේ don't copy වෙනකොට අපිට කැමති වචනයක් අපි ටයිප් කරගන්නවා. ටයිප් කරගෙන font එක calligraphy කියලා තියෙන්නේ අපිට ඕනනම් මේක වෙන font එකකට ගන්න පුළුවන්. times new roman හරි වෙන මොකක් හරි font එකකට අරගෙන මේකේ color එක රතු පාටට අරගෙන apply කරනාට පස්සේ මෙන්න මේ විදිහට අපිට page වල watermark එක කියනවා. මේ watermark එක අයින් කරන්න remove watermark කියලා දුන්නා watermark එක අයින් වෙලා යනවා. මම ආයෙත් watermark එකක් දානවා. custom watermark මේක සහ පාටෙන් දානවා watermark එක. confidential කියන එකම තියෙනවා. එනවා confidential කියන එකම තියෙනවා. පසු පාට ගමු. apply දැන් confidential කියන එක pages තුනේම තියෙනවා. දැන් මම page color එකක් දානවා. color එක නම් එච්චර නෙමෙයි. ඒක කැමති color එකක් select කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ page border එක මේ point border එකට ක්ලික් කරලා box shadow තේදී කැමති විදිහට අපිට ගන්න පුළුවන්. නමුත් මේකේ බහුලව අපි පාවිච්චි කරන්නේ box කියන type එකේ වරා. මේ ඉරි කඩ ඉරිද තිත්තිද කියලා අපිට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ විදිහට තනි එකක් පාවිච්චි කරලා මේකේ ඝනකම ටිකක් වැඩි කරගෙන මෙතන full document කියන්නේ මුළු document එකටම ගිහලා apply වෙන්නේ මුළු document එකටම කියන එක තමයි මේ whole document කියලා කියන්නේ. දැන් මේක okay කරාට පස්සේ මේ විදිහට අපිට ඒක සම්පූර්ණව apply වෙනවා. නැත්නම් මේක එක පැත්තකට විතරක් apply කරන්න ඕන නම් බලන්න. පැත්තට විතරයි තියෙන්නේ. දැන් මැද්දේ නෑනේ. තව ඉරියක් තියෙනවා අපිට. මේකේ දෙපැත්ත විතරක් තියෙනවා. මැද්දයි ඩයටයි කියලා දෙපැත්තෙන් අයින් කරලා දැම්මොත් මේක තියෙනවා මැද්දේ නෑ. ඔන්න ඕක තමයි මේ කෝඩ් එක කියන්නේ. තව එකක් මේ කෝඩ් එකේ සම්පූර්ණම කෝඩ් එක පේජ් එකට මේ දැන් this section first page only කියන එක දාන්න. බලන්න first page එකේ විතරයි watermark එකයි page color එකයි තියෙනවා. board එක විතරක් තියෙන්නේ නේද? first page එකේ විතරයි අනිත් pages වල නැහැ. මේ board එක ආයි අපි select කරලා full document දැම්මොත් සම්පූර්ණ document අතරෙන් board එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔක තමයි page border කියලා කියන්නේ. ඊළඟට අපි එනවා layout
කියන ටැබ් එක. මේ layout කියන ටැබ් එකට යනවා. මම කලින් දාපු watermark ඔක්කොමයි කරනවා. watermark එකට ක්ලික් කරලා remove watermark page color එකට ක්ලික් කරලා no color page mode එකට ක්ලික් කරලා එන්න මෙතන none කියන එකට apply කරලා එකවත් බලවත් watermark එකවත් නැහැ. දැන් layout tab එකට ඇවිල්ලා page margin orientation size column කියන එක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. බලා ගන්න. මම page margin එක ගැන කතා කරන්න කලින් මේකට අපිට document එක පිරෙන්න වචන ටිකක් ගමු. equal RANC open bracket close bracket මේ bracket මැද අපිට ඕන ඡේද ගාන 4යි කියලා ටයිප් කරලා අයිනට ගෙනල්ලා මවුස් පොයින්ට් එක එන්ටර් කරාට පස්සේ ඡේද 4ක් අපි ගන්නවා. දැන් මේ ඡේද 4 අරගෙන ඉවරුනාට පස්සේ දැන් layout එකේ margin එක බලමු. දැන් margin එක කියන්නේ වචන ප්‍රමාණෙත් එක්ක පිටුපේ අපිට ටයිප් වෙන්න ඕන ප්‍රමාණය අපි වෙනස් කරගන්න එක තමයි මේ margin එක කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේ margin එක අඩු වෙන පිටුවේ වට ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ margin එක එන්න අඩු කරනවා කියන්නේ page එකේ වට ප්‍රමාණය අඩු වෙනවා. margin එක එන්න වැඩි කරනවා කියන්නේ page එකේ වට ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට page එකේ අපිට වචන ටික pages දෙකකට යන්න ඕනේ. අනිත් page එකට වගේ දාගන්න පුළුවන්. දැන් මේකේ font size එක වැඩි කළොත් pages දෙකකට විතර යනවා. margin එක අඩු කළොත් අපිට උඩ අනිත් page එකට වැඩි තියාගන්න පුළුවන්. මේ margin එක අඩු කරනවා. margin එක වැඩි කළොත් pages දෙකකට තමයි එන්නේ. ඔක තමයි අපි margin එකේ කරගන්න. ඊට පස්සේ orientation එක කියන්නේ පිටුවේ දිශා ලැබෙන page එකේ දිශාව. portrait 37 landscape portrait landscape ගත්ත print එක ගත්තොත් මෙහෙම තියෙනවා. මේක portrait ගත්තොත් මෙයාට තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ page sizes මේ A4 තමයි අපි සාමාන්‍යයෙන් print කරන්නේ. A4 A3 A5 A4 කියන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන CR පොත size එකට. A5 කියන්නේ CR පොතේ පොඩේ දෙකට නැමුවම එන size එකට තමයි A5 කියන්නේ. A3 කියන්නේ A4 කුල දෙකක් එකට තියලා set කළාම එන size එක තමයි A3 කියලා කියන්නේ. මම මේ ටික ඩීට් කරගෙන ඊළඟට එනවා columns කියන එකට. මේ columns 1 2 3 තුනකට වැඩි ඕනනම් අපිට more columns කියලා මෙතන 5 කියලා ටයිප් කරොත් columns 5ක් එනවා. 1 2 3 4 5. අපි සාමාන්‍යයෙන් මේක columns 3කට වගේ තමයි අරගෙන තියාගන්නේ. හරි. මේකේ columns 3කට ගන්නකොට මම මෙහෙම දෙයක් කරනවා. මේකේ orientation එක landscape දා ගන්නවා. මේ පැත්තෙන් මේ විදිහට අපි page එකේ margin අඩු කර ගන්නවා මෙතනින්. දැන් insert එකට ඇවිල්ලා මම shape එකක් අඳිනවා මේ විදිහට. මේ shape එක කළු පාටින් අරගන්නවා. අරගෙන මේ shape එක ඇතුලේ මම type කරනවා වචනයක්. right click කරලා add text type කරනවා diploma in MS Office type කරලා ඉවර වෙලා
අක දැන් mouse point එකේ යටට ගේන්න. ඒ කියන්නේ මේ shape එකකින් යට type කරන්න. මම කරන්නේ මේ shape එකට click කරලා format කියන tab එකට ඇවිල්ලා text wrapping යටතේ behind text කියන එක select කරලා එතකොට mouse point එකට ගලාම පල්ලෙහාට එනවා මේ. දැන් මේ mouse point එක shape එකෙන් පල්ලෙහාට type කරා ඊට පස්සේ course එකේ content එක type කරනවා. Introduction to computer operating system MS Word 2019 MS Excel 2019 MS Access 2019 MS PowerPoint 2019 Internet and email ඔන්න box එකේ content එක type කරගත්තා. දැන් මෙතන පල්ලෙහාට ඇවිල්ලා duration box එකේ කාලය කොච්චරයිද 6 months මාස 6යි. ඊට පස්සේ box B එක කොච්චරයිද RX 6000. ඊට පස්සේ will be held වෙන දවසක කවද Tuesday 6 p.m. to 9 p.m. ඊට පස්සේ මේ ටික වෙනස් කර ගන්න. content එක bullet type එකක් දාලා තියා ගන්නවා. අනිත් ටික line space එක remove කරලා අරගෙන print preview එකක් බලන්න ඕනේ. හැම වෙලෙම print preview එකේදී තමයි print වෙලා ආවට පස්සේ මොකද තියෙන්නේ කියලා අපිට පෙන්වන්නේ. මෙන්න මේ විදිහට තමයි print වෙලා ආවට පස්සේ අපිට මේක බලා ගන්න වන් වෙන්නේ. දැන් ඊළඟ කොලම් එකට යනකොට මේකම වෙනල්ලා කොපි කරලා මෙතන තියලා මේ යටටම ගෙනාවා break එකේ කොලම් break කියන එක ක්ලික් කළාම මෙන්න මේ කොලම් එකට mouse point එක එනවා. බලන්න.
මේ ටික මම ආයෙ හදා ගන්නවා. එතන රිමූව් කළා ලයින් ස්පේස් එක. එතනට mouse point එක ගෙනම බලන්න තියලා layout free column ray ඔන්න දැන් mouse point එක මෙතන තියෙනවා. දැන් මේ shape එකම copy කරලා ගෙනල්ලා මෙතනින් තියා ගන්නවා. තියාගෙන මේකෙත් අර කලින් වැඩේම තමයි අපි කරගන්නේ. මෙතනට ගෙනල්ලා shape එකට click කරලා format එකේ text mapping වල behind text දීලා මේක අල්ලයට අරගෙන type කරලා ඊට පස්සේ මේ shape එක උඩට ගෙනල්ලා තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මේ කරුණු ටික මෙතනට ගෙනල්ලා copy කරගන්න. මම මේ පෙන්නන්නේ column දෙකකටම අපිට type කරන විදිහ. මේ විදිහට තමයි අපිට column දෙකකට මේක type කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ආයි print preview එකක් කරන් බලුවොත් මෙන්න මේ විදිහට මේක තියෙනවා. මම මේකේ කරුණු ටික චුට්ටක් වෙනස් කරනවා. duration එක හරි v එක 8000යි කියලා දාන්න. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් content එක වෙනස් කරගන්න. මේ වීඩියෝ එක මම මෙතනට එනකන් කතා කරලා නවත්තනවා. mail merge කියන එක තවත් වීඩියෝ එකකින් කතා කරනවා. වීඩියෝ දෙකම මේ සතිය ඇතුළත ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා. mail merge එක තනි වීඩියෝ එකක් විදිහට ගන්න පැහැදිලිව තියෙන්න ඕනේ නිසා. හරි ආගන්නකො තමයි ඔයගලන්ට මම දෙවෙනි වීඩියෝ ලෙසන් එකේ වල තිබ්බේ ඔය 2019 lesson number 2 part 1 කියන. එතකොට ඒකේ පුතේ mail merge එක කතා කරලා තිබ්බේ නෑ. මොකද අපි මේ සතියේ mail merge එක කතා කළා. නමුත් මම වීඩියෝ එකේදී mail merge එක කතා කරලා තිබ්බේ නෑ. හරි. දැන් අපි කතා කරන්න යන්නේ mail merge එක. බලාගන්න mail merge එක කරන විදිහ මම ගොඩාක් slow මේක කරන්නේ වාට පැහැදිලිව මේක අවබෝධ වෙන්න ඕන නිසා. හරි. දැන් මේකේ තියෙන ටැබ් වලින් අපි යන්නේ mailings කියන ටැබ් එක. මේ තියෙන mailings කියන එක. mailings කියන ටැබ් එකට ගිහිල්ලා දරුවෝ මෙතන තියෙනවා start mail. හරි. අපි ඔන්න mail merge එකට නිකන් කතා කළා. mail merge එක ඉවර කරේ නෑ. mail merge එකට නිකන් විතරයි කතා කළේ. mail merge එකකින් එහාට අපි ඉතුරු ටික ඊළඟ දවසේ කතා කරනවා practical එක. එහෙනම් ඊළඟ දවසේ කියන්නේ පුතේ දැන් ඊළඟට එන්නේ මාර්තු පළවෙනි අඟහරුවාදා. දැන් මාර්තු මාසේ ඉඳන් දිගටම ක්ලාස් තියෙන්නේ අඟහරුවාදා විතරයි. බ්‍රහස්පතින්දා නෑ කියන එක මතක තියා ගන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ සතියේ අඟහරුවාදා හම්බුෙමු. එතකන් ඕගලන්ට උසරණයි ජේසු පීඨයි පරිස්සමෙන් ඉන්න ඕනේ. තේරුණාද? හරි.